ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මාර්ගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනේ වස් කාලේ පුරාවටම සෑම ඉරු දිනකම පැවැත්වෙන ධර්ම දේශනාවට ප්‍රථම පැවැත්වෙන ඒ සම්බුද්ධ පූජාව සිදු කිරීමටයි සූදානම් වන්නේ. ඒ අනුව ඊ타ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරගන්න තිබුණු ඒ දල්වා තිබෙන පහන් සුවඳ දුම් නිලාගත් මල් පිරිසුදු පෙන් ගිලම්පස වර්ග ආදී සීල පූජාවන් තුල්ලෝකාග්‍ර වූ බුදුරයන් වහන්සේගේ අනන්ත බුදු ගුණ උදෙසා ගිලම්පස බුද්ධ පූජා වශයෙන් පූජා කරමු. පූජාම වේවා කියන ශ්‍රද්ධාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං භුවිඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා යේස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්පටානි සුපදින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාරයුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජා භාජන මුත්තමං වන්නේ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනි
කුසුමේන නේන පුඤ්ඤේන නීතේන ච හෝතු මොක්ඛං කුප්පං විලායාති යතයිදම් කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු අධිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුන්ද චේතසා චිරන්තින්තතු සද්ධම්මෝ ලෝකෝ හෝතු සුඛී පදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්පාන පත්තියා සාදු සාදු සාදු. හොඳයි, මුලින්ම පංචශීලය සමාදන් වන්නට নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අප විහාරස්ථානය මගින් මහරගම සිරි වජිරඥාන ධර්මායතනය මගින් සෑම ඉරු දිනකම පවත්වනු ලබන ඒ සන්ධ්‍යා කාලයේ පවත්වනු ලබන ඒ ධර්ම දේශනාව පවත්වන්නට. ඒ සඳහා අද මම බලාපොරොත්තු වෙනවා ඒ ධර්ම දේශනාව වශයෙන් සත්පුරුෂයෙකුගේ ළඟ තිබිය යුතු සත්පුරුෂයෙකු සතුව තිබිය යුතු ලක්ෂණ පිළිබඳව කිසියම් ධර්ම විස්තරයක් සපයන්නට. එම ධර්ම දේශනාවෙහි ඒ විදිහට පවත්වනු ලබන ධර්ම දේශනාවෙහි දායකත්වයන් කිහිපයක් තිබෙනවා. ඒ පිළිබඳව මුලින් සිහි කැඳවීමක් කරලා හිටියොත් ඒ දායකයන්ගේ අරමුණු පිළිබඳව අද මේ ධර්ම දේශනාවේ මේ හැටියට දායකත්වය දරලා තියෙනවා අමරා කරන්නාගොඩ මහත්මිය විසින් විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මහත්මිය තමන්ගේ නමින් මිය පරලොව සැපත් වෙච්ච ඒ දෙපාර්ශවයේම දෙමාපියන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒ එක්කම මීට වර්ෂ 23කට කලින් මිය පරලොව සැපත් වෙච්ච ඒ රණවිරු නාවික හමුදාවේ සේවය කරපු අමල් වසන්ත විතාරණ ඒ තමන්ගේ පුතණුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒ එක්කම ත්‍රිවිධ හමුදාවේ ඒ රට වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒ එක්කම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒ සේවය කරලා මීට වර්ෂ 25කට කලින් මිය පරලොව සැපත් වෙච්ච ආර්යදාස කරන්නාගොඩ මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒ එක්කම ව්‍යාපාරික සේවයේදී සිටි දී මිය පරලොව සැපත් වෙච්ච හදිසියෙම ඒ සුගතදාස කරන්නාගොඩ සහෝදරයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒක මීට වර්ෂ 5කට කලින් මිය පරලොව සැපත් වෙච්ච කුසුමාවතී කරන්නාගොඩ මෙනවියට ඒකම කොරෝනා රෝගයෙන් මිය පරලොව සැපත් වෙච්ච කරුණාවතී කරන්නාගොඩ මහත්මිය කියන ඒ අයටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒකම කොරෝනා වසංගතයේ හේතුවෙන් මිය පරලොව සැපත් වෙච්ච සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනු. ඒකම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට වදහල යහමඟ යන්නට විශේෂයෙන් අතිපූජනීය මඩියේ පඤ්ඤාසී අපේ මහා නායක ස්වාමින් වහන්සේ, අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ, අපේ ලොකු ස්වාමින් වහන්සේ, අම්පිටිය ශ්‍රී රාහුල මහා ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති ඒ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ශ්‍රීමා පෙරේරා මහත්මිය මේ පින්කමෙහි දායකත්වයක් බාරගෙන කටයුතු කරනු. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපේ ධර්මායතනයේ වාසය කරන අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති සියලුම පූජනීය ස්වාමින් වහන්සේලාට සියලුම සෙත් ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සම්පන්නියෙන් ප්‍රාර්ථනා කරන්නට, ඒකම දේශකයන්න් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනු. ඒකම මිය පරලොව සැපත් වෙච්ච පියාණන් වහන්සේ ජෙරාඩ් පෙරේරා පියාණන් වහන්සේ, කුසුමා පෙරේරා ඒ ගරු කටයුතු මෑණියන් වහන්සේ, ස්වාමි පුරුෂයා රූපතුංග පෙරේරා ඒකම දරුවන්ගේ පියාණන් වහන්සේට පින් දෙන්න බලාපොරොත්තු වෙනු. රංජනී පෙරේරා ඒ සහෝදරිය, රංජිත් පෙරේරා සහෝදරයා ඇතුළු කොට ඇති
නමින් මිය පරලෝ සැපත් වෙච්ච ඥාති සමූහයා සිහිපත් කරනවා. ඒකම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ හැමෝටම නෑදෑ හිතවතුන්ට ශ්‍රීමා පෙරේරා මහත්මිය ඇතුළු කොට ඇති හැමෝටම ඒකම විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබන චිත්‍රා මානවඩු මහත්මියට සියලුම නිදුක් නිරෝගී සම්පත්තීන් හැකිතාක් ඉක්මනින් ලැබේවා කියන යහපත් මෛත්‍රී සිතත් අරමුණු ඇතිවයි මේ පින්කමට දායකත්වය දරන්නේ. ඒකම ධම්මිකා ජයතිලක මහත්මිය බලාපොරොත්තු වෙනෝ මිය පරලෝසපත් වෙච්ච දෙමාපියන් වහන්සේලා ඇතුළු කොට ඇති ඥාති සමූහයාට පින් අනුමෝදන් කරන්න. ඒකම මේ පවුලේ හැමෝටම සියලුම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න, නිරෝගී සම්පන්නින් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ස්වර්ණලතා ලියනගේ මහත්මියත් මෙහි දායකත්වයේ දරනු පරලෝසපත් වෙච්ච දෙමාපියන් වහන්සේලාට, වැඩිමල් සහෝදරයාට, බාල නැගණිය ඇතුළු කොට ඇති ඥාති සමූහයාට පින් දෙන්න එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒකම පවුලේ හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ක්ලැරිස් විජේවර්ධන මහත්මිය බලාපොරොත්තු වෙනවා සෝමා විජේසිරිවර්ධන මහත්මයාගේ ඔක්තෝබර් 11 වැනි දිනට යෙදිච්ච උපන්දින වෙනුවෙන් සියලුම නිදුක් නිරෝගී සම්පත්තීන්, දිගාසිරි සම්පත්තීන් උපන්දින වෙනුවෙන් එතුමා වෙත ප්‍රාර්ථනා කරන්නට, සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒකම ක්ලැරිස් සිරි විජේවර්ධන මහත්මියගේ ඔක්තෝබර් 14 වෙනි දිනට යෙදුණු 56 වෙනි මහත්මියගේ සහ එම මහත්මයාගේ සෝමදාස විජේසිරිවර්ධන මහත්මයාගේ ඒ ඔක්තෝබර් 14 වෙනි දිනට යෙදුණු 56 වෙනි විවාහ සංවත්සර වෙනුවෙන් එම දෙපළට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම තමන්ගේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් හැමෝටමත් සෙත් ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සම්පත්තීන් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මේ අපේ ගරු කටයුතු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සම්පත්තීන්, දිගාසිරි සම්පත්තීන් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම දෙමාපියන් වහන්සේලා ඇතුළු කොට ඇති ඥාති සමූහයටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම සුනීතා පෙරේරා මහත්මිය තමන්ගේ මිය පරලෝසපත් වෙච්ච මව පියාණන් වහන්සේ ඇතුළු කොට ඇති ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි දායකත්වයක් බාර ගැනීම වශයෙන් මේ ආදී වශයෙන් මේ සියලුම මේ දායකත්ව දරන පින්වතුන්ගේ අරමුණු එහිදී ඉදිරිපත් උනේ. ඉතින් මතක් කළ පරිදි මෙම ධර්මදේශනාවට හොඳින් ඇහුම්කන් දීලා ඒ තමන්ගේ නමින් මිය පරලෝසපත් වෙච්ච ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට නම් අපේ ගාව පින් තියෙන්නට ඕන. ඉතින් බණ හොඳට අහලා හොඳට පින් රැස් කරගෙන ඒක මෙහි දායකත්වය අරගෙන ඒවට ඒ ප්‍රතිපහසුකම් සපයලා ලබාගත් ආ වූ සියලු කුසල ශක්තියනුත් අපි අවසානයේදී අනුමෝදන් කරමු. ඒකම පවුලේ හැමෝටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නේ ඒ කුසල ශක්තියින් හරහා හැකියාව ලැබෙනවා. මතක් කළ පරිදි දැන් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ සත්පුරුෂයෙකුගේ ළඟ තිබිය යුතු ලක්ෂණ පිළිබඳවයි අද සාකච්ඡා කරන්නේ, කරුණු ගොනු කරන්නේ. අපට සත්පුරුෂයෙකුගේ ගුණ, මුලින්ම අපි සත්පුරුෂයෙක් කවුද කියලා හඳුනාගත්තොත් අපි දන්නවා සත්පුරුෂ කියන එකේ තේරුම හොඳ පුද්ගලයා කියන එක. හොඳ කෙනා. ඒකම ඥානවන්තයා, පින්වන්තයා, සිල්වන්තයා ආදී වශයෙන් ගුණගරුක කෙනා, ගුණවත් කෙනා ආදී වශයෙන් මේ සත්පුරුෂයෙකු ගාව තිබෙන ඒ තියෙන එක එක ලක්ෂණ අනුව අපි යාට එක එක විදිහෙන් අපිට හඳුන්වන්න, ව්‍යවහාර කරන්නට අපිට හැකියාව ලැබෙනවා. සත්පුරුෂයෙකු අපි විය යුත්තේ ඇයි? සත්පුරුෂයෙකු අපි ආශ්‍රය කළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව අපි මුලින්ම විමසා බැලුවොත් අපි බුද්ධ ධර්මය පිළිපැදීම තුළින් විශේෂ වශයෙන් බලාපොරොත්තු වන්නේ නිර්වාණය කරා ළඟා වීම. නිර්වාණය කියලා අපි දැනගෙන තිබෙන්නේ මේ සියලුම කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය, සංසිඳ වීම තමයි
නිර්වාණයට ළඟා වෙනවා කියලා කියන්නේ. එතකොට එහිදී අපි මූලික වශයෙන් දන්න ලෝභ, දෝෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගේ සියලුම සංසිඳවීම ප්‍රහාණය. ඉතින් එය සිදු කරනකොට ඒ ගමනේදී අපි මුලින්ම නිර්වාණය ස්පර්ශ කිරීම වශයෙන් අපි මුලින්ම ළඟා වෙන්නේ සෝතාපට්ටි ඵලයට. සෝවාන් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒතකොට සෝතාපට්ටි ඵලයට ළඟා වෙන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව වශයෙන් එක සූත්‍ර ධර්මයක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කරුණු 4ක් ගොනු කරලා තියෙනවා. ඒ කරුණු 4 අපේ පින්වත් පිරිස අහලා ඇති. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවනය. සෝතාපට්ටි අංගං. සෝතාපට්ටි ඵලයට ළඟා වෙන්නට ඒ මාර්ගයේ මතු කරගෙන ඵලය ලබා ගන්න නිර්වාණය ස්පර්ශ කරන්නට සත්පුරුෂයන්ගේ ආශ්‍රය අත්‍යවශ්‍ය අංගයක්. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ කරුණු 4 ඉගැන්නුවේ. ඉතින් අපි දැන් මාතෘකාවට අනුකූලව එතකොට මේ සෝවාන් වෙන්න කෙනෙකු බලාපොරොත්තු වෙනවා නම් නිර්වාණ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අත්‍යවශ්‍යයෙන්ම යා සත්පුරුෂයෙකු ආශ්‍රය කරන්නට ඕන. ඊළඟට සත්පුරුෂයෙකුගේ ගාව තිබිය යුතු ගුණධර්ම Taman පුරුදු කරන්නට ඕන. ගුණධර්ම වලින් Taman යුක්ත වෙන්නට ඕන. එහෙම කෙනාට තමයි අර කියපු විදිහට නිර්වාණය ස්පර්ශ කිරීමේ හැකියාව තිබෙන්නේ. එපමණක් නෙවෙයි නිර්වාණය කරා ළඟා වෙන ගමනේදී අපිට බුද්ධ ධර්මයට අනුව ක්‍රියාත්මක වුණොත් එම හැඩ ගැහුණොත් එම අපිට හැකියාව ලැබෙනවා මෙලව සැනසෙල්ලෙන් ගත කරන්නට පරලොව ඊට අනුසාරයෙන් මේ අනුසාරයෙන්ම පරලොවත් ආරක්ෂාකාරී වෙනවා. පරලොව සුගති භවයන් කරා ළඟා වෙන්නටත් හැකියාව ලැබෙනවා. පරලොව යහපත් කරගන්නට හැකියාව ලැබෙනවා. මේ වාසි නිසා අප පුළුවන් තරම් මහන්සි ගන්නේ අපි බෞද්ධයන් විදිහට බුද්ධ ධර්මයේ පිළිපදන අය හැටියට නිර්වාණය කරා ළඟා වෙන්නට. එතකොට අපි දැන් සලකා බලන්නට ඕන මේ සත්පුරුෂයෙකුගේ ගාව තිබෙන ලක්ෂණ මොනවද කියලා. එහිදී මේ සම්බන්ධයෙන් බුද්ධ ධර්මයේ නැත්නම් විශේෂයෙන් සූත්‍ර පිටකය තුල සූත්‍ර ගණනාවක්ම තිබෙනවා. විශාල ප්‍රමාණයක් තියෙන සත්පුරුෂයෙකුගේ ගුණ සම්පත්තීන් පිළිබඳව ප්‍රකාශ කරපු. එහින් කීපයකට අපි මෙහිදී කොටින් අවධානය යොමු කළොත් එම එක සූත්‍ර ධර්මයක් තිබෙනවා. එහි පෙන්වනවා මොකද්ද සත්පුරුෂ භූමිය කියලා විමසා සිටලා එහිදී සත්පුරුෂ භූමිය වශයෙන් අපේ තථාගතයන් වහන්සේ පෙන්වුවේ කිසියම් කෙනෙකු කෘතවේදීත්වය දන්නවා නම් නැත්නම් කෙලෙහි ගුණ සැලකීම කියන එක ඒ පිළිබඳව දැනීමක් තියෙනවා නම් ඒක හොඳ දෙයක් කියලා දැනීමක් තියෙනවා නම් ඒක අවශ්‍ය වෙලාවට ඒක පුරුදු කරනවා නම් එයා සත්පුරුෂයෙකුගේ භූමියේ ඉන්න කෙනෙක් වශයෙන් තමයි පෙන්වන්නේ. එතකොට පළවෙනි ලක්ෂණය තමයි සත්පුරුෂය ගාව තිබෙන මේ කළ ගුණ දන්නා බව සහ ඒ ප්‍රත්‍යඋපකාර දැක්වීම Tamanට උපකාර කරපු අයට. ඒක හොඳ ගුණ ධර්මයක්. දෙවෙනි එක තව සූත්‍රයක් තිබෙනවා. ඒක හැඳින්වුවේ සත්පුරුෂ වදූකා සූත්‍රය කියලා. මම ඒකේ තියෙන කරුණු විතරයි මේ උඩින් මතක් කරගෙන යන්නේ. එහිදී පෙන්නවා අසත්පුරුෂයෙකුගේ ලක්ෂණ සහ සත්පුරුෂයා ගාව තියෙන ලක්ෂණ. එතනදී අසත්පුරුෂයෙකුගේ ලක්ෂණ වශයෙන් පෙන්වුවේ කිසියම් කෙනෙකු ඉන්නවා එයා අනිත් අයගේ තමන් අසුරු කරන අයගේ අගුණ දුර්වලකම් අහන්නත් කලින් කිසියම් කෙනෙක් විමසන්නත් කලින් එයාගේ අගුණ දුර්වලකම් මතු කරලා ප්‍රකාශ කරනවා. ඒ ගැන ප්‍රශ්න කළොත් ඒ ගැන නැවත නැවතත් ඒ අහන කෙනා විමසා සිටියොත් ඒ පිළිබඳව පුළුල් විස්තරයක් ඒ අගුණ දුර්වලකම් විශාල වශයෙන් මතු කරලා පෙන්වන ගතියක් මේ අසත්පුරුෂය ගාව තිබෙනවා. අනෙත් එක තමයි තමන් ඒ කෙනෙක්ගේ ගුණයක් තිබෙනවා නම් කිසියම් හොඳ යහපත් ගුණ ධර්මයක් පුරුදු කරගෙන තිබෙනවා නම් ඒක ඇහුවත් කියන්නේ නැහැ. එතකොට ඒක ඇහුවත් කියන්නේ නැහැ. ඒ කියන්නේ නැවත නැවත ප්‍රශ්න කළොත් එම කවුරු හරි කෙනෙකු ඒක කියන්නේ යන්තම් ඒකේ තියෙන සැර බාල කරලා ඒක බොහොම අඩුවෙන් කියන්නේ. ඒක කියන්න කැමති වෙන්නේ නැහැ. මොන අසත්පුරුෂයේ ගාව තියෙන ලක්ෂණ. අගුණයක් අහන්නෙත් නැතුව කියනෝ ගුණයක් ගැන ඇහුවොත් එම කාගේ හරි ගාව තියෙන එක කියන්නේවත් නෑ. කියන්න කැමති වෙන්නේ නැහැ. එතකොට මේ ලක්ෂණ පිළිබඳව දැන් තමන් මෙහෙම මතක් කරනකොට තමන්
ස්වයං ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නට ඕන. තමන් ගාව මේ ಗುಣ තියෙනවද, මේ අගුණ දුර්වලකම් තියෙනවද? එතකොට මේවා පිළිබඳව සලකා බැලීමේදී අපිට ලැබෙන වාසිය තමයි තමන්ට ස්වයං දැනගැනීමට තමන්ට නැත්තම් තමන්ට දැනගන්න හම්බෙනවා තමන් ඇත්තටම සත්පුරුෂයෙක්ද නැත්තම් අසත්පුරුෂයෙක්ද, තමන් කොපමණකින් සත්පුරුෂයෙක් වෙනවාද කියන එක පිළිබඳව තමන්ට දැනගන්න අවකාශ ලැබෙනවා. ඒකයි මෙහි වාසිය දැන් මම මේ කොටි මතක් කරගෙන යන කරුණු තමන් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ නුවණින් සලකා බැලීමක් කරන්නට ඕන. ටිකට එහෙම හිතලා තමන්ටම එතකොට කවුරුවත් දෙන චරිත සහතිකයකට වැඩිය තමන් ගැන කවුරු හරි දෙන එකකට වැඩිය තමන්ම ලබා ගන්නා වූ ඒ තමන්ටම දැනගන්න හැකියාව ලැබෙනවා තමන් කොපමණකින් සත්පුරුෂයෙක් වෙනවාද කොපමණකින් අසත්පුරුෂයෙක් වෙනවාද කියන එක පිළිබඳව. එම නිසා මේ ලකුණු උඩින් මතක් කරගෙන යෑමක් පමණයි දැන් මෙතනදි කරන්නේ. එතකොට ඔන්න මුල් කරුණු දෙක. ඊළඟට අනිත් කාරණා දෙක වන්නේ අසත්පුරුෂය ගාව තිබෙන තමන්ගේ ගාව කිසියම් අගුණයක් තිබෙනවා නම් ඒක පුළුවන් තරම් හංගනවා. පුළුවන් තරම් හංගනවා ඒක කියන්නේ. ඒක මතු කරලා දක්වන්නේ. එතකොට ඒක ගැන ඇහුවත් මේ ඒක ප්‍රකට කරන්න කැමති වෙන්නේ නැහැ. ඒක අසත්පුරුෂ ලක්ෂණයක් කියලා පෙන්වන්නේ. ඊළඟට පෙන්වුවේ තමන්ගේ ගුණයක් තියෙනම් කිසියම් ගුණ ධර්මයක් පුරුදු කරන් තියෙනවා නම් ඒක කවුරුහත් අහන්නත් කලින් කියනවා. එතකොට ඒක ගැන ඇහුවොත් නැවතනවාද කවුරු හරි කෙනෙක් මේ ප්‍රශ්න විචාරුවොත් ඒක වැඩි විස්තර දාලා පුළුවන් තරම් ප්‍රකට කරලා පෙන්වන්න තමයි බලන්නේ. එතකොට ගුණ ධර්ම කියන එක අපි බුද්ධ ධර්මයේ උගන්වන්නේ මේ අර ගුණ ධර්ම අපිච්චතාව කියලා එකක් උගන්වනවනේ. මේ ගුණ ධර්ම සංගවාගෙන පුරුදු කරන්න කියලා. එතකොට ඔහොම කියන්න ගියොත් අපි ගුණ ධර්ම කියා පුරුදු කරන්න ගියොත් එතන කෙලෙස් ධර්මයක ක්‍රියාත්මක වීමක් බව තමන් හඳුනා ගන්නට ඕනේ, මතක තියා ගන්නට ඕනේ. එතකොට ඒක ගුණයට ප්‍රතිවිරුද්ධව යෑමක් වෙනවා. එතකොට ගුණ ධර්මයේ தත්ත්වයේ බාල වීමක් වෙනවා. එතකොට තමන් පුරුදු කරගන්න. එතකොට ඔන්න අසත්පුරුෂ ලක්ෂණ. අනුන්ගේ අගුණ දුර්වලකම් මතු කරලා පෙන්නනෝ, අනුන්ගේ ගුණ ධර්ම මතක් කරලා කියන්න කැමති වෙන්නේ නැහැ. තමන්ගා ගුණයක් තියෙන එක ප්‍රකට කරනවා. ඒවා නැවත නැවත අහන්නත් කලින් කියනවා. තමන්ගාව අගුණ දුර්වලකම් තියෙනවා නම් ඒවා සංගවාගෙන ඉන්නවා. ඊළඟට සත්පුරුෂයේ ලක්ෂණ පෙන්වුව එකේ අනිත් පැත්ත වශයෙන් කිසියම් කෙනෙකුගේ අගුණයක් ගැන තමන්ට දැනගන්න හම්බුනොත් ඒක කියන්නේ ඒක මතු කරන පෙන්වන්නේ. ඇහුවත් කියන්නේ. ඒක තමයි සත්පුරුෂයේ ලක්ෂණය. ඒ කියන්නේ ප්‍රශ්න නැවත නැවතත් විමසුවොත් යාන්තම් එක සැර බාල කරලා මේ යන්තම්ගේ සාමාන්‍ය පොදු මනුෂ්‍ය ලක්ෂණයක් නේ ආදී වශයෙන් කියලා ඒකේ තියෙන මේ සැර බාල කරලා තමයි කියන්නේ. ඒක කියන්න කැමති වෙන්නේ නැහැ. අනුන්ගේ අගුණයක් එහෙම තැන් තැන්වල කියන්න පුරුදු කමක් නැහැ. හොඳ සත්පුරුෂයේ ලක්ෂණයක්. හොඳ ගුණගරුක කෙනෙක්ගේ ලක්ෂණයක් ඒක. ඊළඟට අනුන්ගේ ගුණයක් තිබෙනවා නම් තමන් හඳුනාගත්ත හොඳ ගුණ ධර්මයක් පුරුදු කරන එකක් නම් ඇහුවේ නැතත් හැම තැනම කියනවා ඒක. කාටත් කියනවා මෙන්න මෙයා ගාව මේ ගුණේ තියෙනවා කියලා ඒක ප්‍රකට කරනවා. එතකොට ඒ ගැන නැවත විමසුවොත් ඒ ගැන හොඳ විස්තර සපයලා එයාගේ ඒ ගුණය මතු කරලා පෙන්වන ලක්ෂණයක් එයා ගාව තිබෙනවා. එතකොට ඒකේ ඊළඟ කාරණා දෙක වන්නේ සත්පුරුෂය ගාව තිබෙන සත්පුරුෂයා තමන් ගාව ගුණයක් තිබෙනවා නම් ඒක කියාපාන්නේ යන්නේ නැහැ. ඒක කියාපාන්නේ යන්නේ නැහැ. ඇහුවත් කියන්නේ මේ බොහෝ වෙලාවට මොකක් හරි කියලා ඔක හැමෝටම තියෙන එකක් නේ ආදි වශයෙන් කියලා ඒක මගාරණ ගතියක් තියෙනවා. එතකොට ඊළඟට තමන් ගාව අගුණයක් තිබෙනවා නම් ඒක මතු කරන්න බලන සමහරලාට අවංක වෙනවා තමන් ගාව මෙන්න මේ වැරද්දක් තියෙනවා කියලා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. මේ අපේ ගාව වැරද්දක් තියෙනවා අපි ඒක මුලින්ම හඳුනා ගන්නට ඕන. වැරද්ද වශයෙන් හඳුනාගත්තේ නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. ඒක හදාගන්න අපිට කවදාත් ඉඩක් හම්බෙන්නේ. අපි ඒක ගැන සාධාරණීකරණය කරනවා නම් ඒක අනිත් අය කරනවා මේක මොන ඉදයක්ද කියලා ආදි වශයෙන් හිතනවා නම් වැරද්දක් කරලා තමන් ගාව තියෙන අඩුපාඩුවක් ඒක කවදාවත් එහෙම හිතුවොත් එම හදාගන්න හම්බෙන්නේ. ඒක නිසා බුදු ධර්මයේ උගන්වන්නේ අච්ඡයන් අච්ඡයතෝ දිස්වා. වැරද්ද වශයෙන් මුලින්ම දකින්නට ඕන කියන එක. ගැනයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඒක උනත් වැරද්ද උනත් අපි මේ මෙතනදි කිව්වට ප්‍රකට කරන්න ඕනේ කියලා ඒකත් මේ හැමෝටම එහෙම කියන්න යන්න හොඳ නැහැ. සුදුසු කෙනාට කියන්නට ඕන. සුදුසු කෙනාට. නොසුදුසු කෙනාට කිව්වොත් මොකද වෙන්නේ?
ඒක මේ සමාජගත කරලා සමහරලාට පත්තරවල දාලා ඔය ටීවී වල දාලා එක මේ හරි දේවල් කරන්න බැරි නෑ. එතකොට එහෙම ගියොත් මේ තමන්ට අනර්ථය පිණිස ඒ වගේ දේවල් පවතින. ඒක නිසා මේ තමන් ගාව තියෙන අඩුපාඩුවක් වුණත් කියන්නට ඕන, ප්‍රකට කරන්න ඕන කියලා ඒක මේ කියන්න කියන එක නෙවෙයි, සුදුසු කෙනාට ප්‍රකට කරාට කමන්නේ. එතකොට ඒ කියන්නේ නැති ಗುಣ මේ පෙන්වන්න යන්න හොඳ නෑ කියන එකයි. එතකොට ඔන්න ඔය කියන කාරණා හතරෙන් යුක්ත කෙනා සත්පුරුෂයෙක් කියලා පෙන්වුවා. ඊළඟට තවත් සූත්‍රයක් තිබෙනවා. එතෙන්දි පෙන්වුවේ කිසියම් කෙනෙකු ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා වාසය කරනවා නම් අදත්තාදානෙන්, කාමමිත්‍යාචාරයෙන්, බොරුවෙන්, සුරාපානයෙන් කියන මේ පංච දුෂ්චරිතයෙන් මේ පංචිල් පද පහ හොඳට ආරක්ෂා කරනවා නම් එයා හොඳ සත්පුරුෂයෙක් කියලා පෙන්වුවා. ඊළඟට පෙන්වුවා සත්පුරුෂයන්ගේ සත්පුරුෂය කවුද කියලා. කිසියම් කෙනෙක් තමනුත් පංචිල් පද පහ හොඳට ආරක්ෂා කරගන්න ගමන් අනිත් අයටත් ඒක කියලා සමාදම් කරවනවා. ඒ තුලට යොමු කරවනවා. අන්න එයා පරම සත්පුරුෂයෙක් කියලා පෙන්වුවා. ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙත් හොඳම සත්පුරුෂයා. තමනුත් රකින්න ගමන් පංචිල් අනිත් අයටත් කියලා ඒකේ තියෙන වටිනාකම කියලා දීලා ඒකට යොමු කරවනවා. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා. ඒ විදිහට සූත්‍ර ගණනාවක්ම තියෙනවා. මේකේ එක මට්ටම් සත්පුරුෂයා භාවය පිළිබඳව. කිසියම් කෙනෙකු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන අංග 8 සම්මාදිට්ඨිය යහපත් දර්ශනයකින් යුක්ත දැක්මකින් යුක්ත වීම. එතකොට ඒ මූලික වශයෙන් දසවස්තුකව අපි අහලා තියෙනවනේ. මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා ඔය අත්ති දින්නම් අත්ති ඉට්ටම් ආදී වශයෙන් තියෙන්නේ. ඔය කරුණු පිළිබඳ පොඩ්ඩක් අගදී විස්තරයක් ඒ සමහර වෙලාවට. එතකොට මේ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනකොට මේ සම්මා සංකල්ප ඔය හොඳ අවිහිංසා සංකල්ප, මේ අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප කියන මේ හොඳ යහපත් හොඳ මෛත්‍රී සහගත සිතුවිලි වලින් යුක්තව වාසය කරනවා නම් නිතර ඊළඟට හොඳ වචන භාවිත කරනවා නම් අර සත්‍යවාදීකම හොඳ සුදුසු කාලයේ බල්ල එහෙම කතා කරනවා නම් ඊළඟට හොඳ කර්මාන්ත කියන එක එතනදී කර්මාන්ත කියන්නේ සම්මා කම්මන්ත කියන එක මේ ඔය ප්‍රාණඝාත ආදී ඒ වැරදි වැඩ වලින් ඈත් වෙලා වාසය කරනවා නම් එතන මේ අදත්තා දානේ කාමමිත්‍යාචාර කියලා තුනක් තියෙනවනේ. ඒ තුنين ඈත් වෙලා වාසය කරනවා නම් ඊට තමන් ධාර්මික ජීවිතයක් ගත කරනවා නම් තමන්ගේ ආර්ථික පදනම සකස් කරගන්න බොහොම ධාර්මික ක්‍රමවේද අනුගමනය කරනවා නම් ඊළඟට තමන් හොඳ මේ සම්මා වායාමයේ කියන්නේ මේ කුසල දහම් දියුණු කරගන්නට අකුසලයන් යටපත් කරන්න උත්සාහ කරනවා නම් වෑයම් කරනවා නම් සති සමාධි කියන මේ ගුණ ධර්ම දියුණු කරනවා නම් සමත විදර්ශනා භාවනාවන් පුරුදු කරනවා නම් අන්නේ කෙනා ඊටාම හොඳ සත්පුරුෂයෙක් කියලා පෙන්වනවා. ඊටාම හොඳ සත්පුරුෂයෙක් කියලා පෙන්වනවා. ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ත කියලා තව ගුණ ධර්ම දෙකක් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අගට එකතු වෙනවා. ඒක හඳුන්වන දස වස්තුක මේ දසාංග මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ කියන්නේ ඒ අංක දෙක ලෝකෝත්තර කරුණු පිළිබඳව කතා කරන්නේ මාර්ගඵල අවස්ථාව පිළිබඳව. සම්මා ඥාන කියන්නේ මේ සෝවාන් මාර්ග ආදී පිළිබඳව දැනීම, ඒ අවබෝධයට පැමිණීම කියන එකයි. සම්මා විමුක්ත කියන එක මිදීම කියන එකයි. ඒ මේ ඵලවලට පත්වීම වගේ නිර්වාණ ස්පර්ශ කිරීම වශයෙන් මේ විමුක්තියට පත්වීම, ඒ මිදීමට පත්වීම, සංසාර පැවැත්ම නතර කිරීම. මෙන්න මේ අංග දෙකෙන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සහ මේ අංග දෙකෙන් යුක්ත මේ අංග 10ම යුක්ත කෙනා පරම සත්පුරුෂයෙක් කියලා හැඳින්වෙනවා. ඒ කියන්නේ බුද්ධ ආදී උත්තමයෝ. ආර්යයන් වහන්සේලා මේ ලෝකෙ සිටින උතුම්ම සත්පුරුෂය කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. ওই විදිහට බුදු පියාණන් වහන්සේ මේ ওই සූත්‍ර වල එකේ අනිත් පැත්තත් අපි ගන්න ඕනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි යුක්ත නැත්තම් අපි අසත්පුරුෂයෙක්. අර මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ත කියලා දෙකක් තියෙන. ඒවා කෙලින් මිත්‍යා දෘෂ්ටික අදහස්. ඒ කියන්නේ කෙනෙකු ඒවට ළඟා වෙන්නේ නැතුවත් හිතනවා මම මේකට ළඟා වුණා කියලා. එහෙම අදහස් තියෙනනම් ඒ කට්ටිය අර අසත්පුරුෂ භාවයෙන්ොත් පල්ලෙහාට වැටෙනවා කියලා පෙන්වනවා පරම අසත්පුරුෂයෝ කියන ගණයට. එතන ওই විදිහේ ඉගැන්වීම් පෙන්වුවා මේ බුදු පියාණන් වහන්සේ මේ අසත්පුරුෂයා පිළිබඳව. එතකොට දැන් Tamanට ඔය කියපු කරුණු ගැන පොඩි විග්‍රහයක් තමම කරලා බැලුවොත් Tamanටම සලකා ගන්නට පුළුවන් මග්ගා මොන මේ කියපු අංග වලින් මේ ලක්ෂණ වලින් මොන දේවල්ද තියෙන්නේ. මොන දේවල්ද නැති කියලා Tamanට අවංක අවබෝධයකට එන්න පුළුවන්. මේ කරුණු ස්වයං ප්‍රත්‍යවේක්ෂාවට මිසක නැත්තම් Taman
මේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් නුවණින් සලකා බැලීමකට මිසක අපි අනිත්‍යයන්ගේ දේවල් ගැන හැම සලකා බලන්න ගියොත් එම අර අසත්පුරුෂ ලක්ෂණයකට අපි ගොදුරු වෙනවා. අසු වෙනවා. එතකොට අපි නිකම්ම ඒක අසත්පුරුෂ. ඉතින් අර කෙනෙකුට කියලා දෙන්න අදහසින් හැම සලකා බැලුවට කමන්නේ. නමුත් අපි ඒකයි විවේචනය කරන්න අනේ තැන් වල කියන්නේ හැම කරන්න ගියොත් එම ඒක වැරදි. ඒක අසත්පුරුෂ ලක්ෂණයක් වෙනවා. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ අපේ ගාව තිබෙනවා නම් අපි නිවන සඳහා අපි මේ වැඩ ආරම්භලා තියෙන්නේ. අපි නිවන අරමුණු කරගෙන ඕව ಗುಣධර්ම දියුණු කරනකොට අපි ඒ වගේ ಗುಣධර්ම තියෙන අය ආශ්‍රය කරනකොට අපි නිවන සඳහා අපි කෙලින්ම අපි වැඩ ආරම්භලා තියෙන්නේ. අපි ක්‍රමානුකූලව යන්නේ. හැබැයි ඔය කරුණු නැත්තම් ඕකේ අනිත් පැත්ත අපි නිවනෙන් ටික ටික ඈත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනදි පෙන්නේ සත්පුරුෂ සංසේවෝහි කියන්නේ පෙන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන එක. ඒකත් එතනත් පොඩ්ඩක් සලකා බැලීම වැදගත්. මොකද්ද හේතුව? අපි මේ වගේ ඇත්තෝ හොයාගන්න හරි අමාරු. මේ වගේ ಗುಣධර්ම තියෙන ඇත්තෝ මේ සමාජයේ අමාරු හොයාගන්න. ඉතින් එහෙම හරි කොහොම හරි හොයාගන්න අපි ඇසුරු කරනකොට අප ඒ අයගේ ආభాෂය අපි ක්‍රමානුකූලව ලබා අපි නිතරම ඇසුරු කරනවා වගේ ඒ වගේ ඇත්තෝ ඇසුරු කරනකොට ඒ කට්ටිය අපි කියන්නේ ඌස්නේ වදිනවයි කියලා. අර ඒ අයගේ මේ ගති ලක්ෂණ අපිට ටික ටික හුරු වෙන්න ගන්නවා. අපි අනුකරණය කරන්න ගන්නවා. එහෙම වුණාන් පස්සේ අපිත් නිකාම්ම සත්පුරුෂ පැත්තට හැරෙනවා. ඒක අනිත් පැත්තත් එහෙමයි. දැන් අපි කුණු මේ කසල ගොඩක් ගාව හිටියොත් එම හිටගෙන ඒක බොහොම ගඳ ගහනවා නම් අපිත් ඉතින් මෑත් තුනා සමහරලාට ඒකේ තියෙන මේ අපහසුතාවෙන් යුක්ත ඒ ගන්ධය අපේ මේ රෙදි වලට රෙදි පිටි වලට ඒක ස්පර්ශ වෙලා ඒක කාවද ගන්නවා. අපි වෙන තැනකට ගියත් අර ගඳ ටික වෙලාවක් යනකම් අපේ ශරීරයේ තියෙනවා. ඒ වගේ අපි ඊළඟට තව ගත්තොත් අපි වස්ත්‍රයක් උපමා ගත්තොත් වස්ත්‍රයක් අපි මේ කුණු භාජනයකින් හේදුවොත් තව තවත් ඒ කුණු තැවරීම තමයි වෙන්නේ. ඒක ආශ්‍රය කරන දේ. හැබැයි වස්ත්‍රය හොඳ දෙයකින් හේදුවොත් ඒක පිරිසිදු වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි ඇසුරු කරන දේ අනුව සමහරවිට අපි දන්නෙත් නැතුව මේ අනිත් අයගේ අපි අසත්පුරුෂ ඇසුරු කරනවා නම් අසත්පුරුෂ ගති අපි සමහරවිට නොදැනුවත්ව අපිට ඒක මේ අපේ ජීවිතේ පැවැත්ම අපි පුරුදු වශයෙන් ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ සත්පුරුෂ ආශ්‍රය මේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිතරම ඇති කර ගන්නට ඕන එකක්. අපි කිසියම් රස්නේ තැනක හිටියොත් එම ඒ රස්නේ ඒ යම් කිසි උපකරණයකින් රස්නයක් පිට වෙනවා නම් ඒ රස්නේ අපිටත් දැනෙන මේ බාහිරින් අපිටත් දැනෙන්න ගන්නවා. අන්න ඒ වගේ අර හොඳ යහපත් පුරුෂයන් ගාව ඉන්නකොට හොඳ අය ගාව ඉන්නකොට ඒ අයගේ කල්යාණ අදහස් අපිත් ස්පර්ශ කරන්න ගන්නවා. අපිට නිකාම්ම අපි නොදැනුවත්ව සමහරලාට ඒ ගුණ ධර්ම අපිට ක්‍රමානුකූලව දියුණු වෙන්න ගන්නවා. ඉතින් ඒකේ දෙපැත්තම අපි සලකා බලන සත්පුරුෂ ආශ්‍රයයට පුළුවන් තරම්. ඉතින් ඒ අයත් හොයාගන්න නැත්නම් අපි ඥානවන්ත අය හැටියට මේ කියපු ගුණ ධර්ම වලින් යුක්ත වෙන්නට ඕන. ඉතින් අන්නේ ගුණ ධර්ම වලින් අපි යුක්ත වෙනවයි කියන්නේ අපි ලෝකෙට මේ හොඳ ශාන්තියක් කළා වෙනවා. මොකද අපි ආශ්‍රය කරන අයට අපි සත්පුරුෂයෙකු. එතකොට බුදු පියාණන් වහන්සේක සූත්‍රයක පෙන්නවා මේ සත්පුරුෂයෙකු යම් කුලයක ඉපදුනොත් එම ඒ මුළු මහත් කුලයට මෙයා ශාන්තියක් වෙනවා කියලා. බොහෝම හොඳ ආශිර්වාදයක් වෙනවා කිව්වා. මොකද හේතුව එතන පෙන්වුව දෙමාපියන්ට තමන්ගේ අමුදරුවන්ට මේ දාසකම්ම ඒ වැඩ කරන අයට තමන් ගාව සේවයේ ඉන්න අයට ඊළඟට අනිකුත් මේ මිතුරු තමන්ගේ හිත මිත්‍රාදීන්ට ඊළඟට පෙන්වුව තමන්ගේ පරලොව ගියපු ඥාතීන්ට ඊළඟට මේ පැවිද්දන්ට දෙවියන්ට ආදී වශයෙන් හැම අංශයකටම ඒ සත්පුරුෂයා මුළු මහත් ශාන්තියක් වෙනවා කියලා පෙන්වුවා. මොකද අර ඒ සත්පුරුෂ ගුණධර්ම ඒ අනිත් අයටත් ටික ටික අපිට ක්‍රමානුකූල අපි නිතරම ඇසුරු කරනකොට ඒ කට්ටිය අසත්පුරුෂ වුණත් අපිට ක්‍රමානුකූලව අපිට ඒ අයට ලබා දෙන්නට හැකියාව තිබෙනවා. අපි ඒව කියාපාන යනවා කියන එක නෙමෙයි. අපෙන් නොදැනුවත්වම ඒ අය ඉගෙන ගන්න අපි දිහායේ මනෝවිද්‍යාත්මක පැත්තක් මෙතන තියෙනවා. එම නිසා සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් ඉතාම වැදගත්. ඒ ගුණධර්ම වලින් යුක්ත වීමත් ඉතාම වැදගත්. ඒ කරුණු පිළිබඳව අපි දැන් මූලික වශයෙන් අපි හිතට ගන්නට ඕන. මම දැන් මේ ටික කියලා මේ කාරණා ටික කියලා මම බලාපොරොත්තු වුණා තවත් සත්පුරුෂයන් ගැන තියෙන සූත්‍ර ධර්මයක කරුණු පිළිබඳ පොඩ්ඩක් මීට වැඩිය පොඩ්ඩක් විමසලා බලන්න බැලුවොත් හොඳයි කියලා.
ඒ සූත්‍රය තමයි සක්කවතපද කියන සූත්‍රය. සක්කවතපද කියන්නේ මේ ශක්‍රේකු වීමට මිනිස්සෙක් තමයි මේ මනුස්ස එලා పూర్ව ජීවිතේ ගුණධර්ම දිනු කරලා තමයි ඒ ශක්‍ර භාවය ලබා ගන්න. අපි ඒක ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. ඒ තමන් දිනු කරන ගුණධර්ම වල අනුසසින් ඒකේ විපාක වශයෙන් තමයි එයාට ලැබෙන්නේ ශක්‍ර පදවිය. එතකොට අපි දන්නවා දැන් ශක්‍රයා කොහෙද මේ ශක්‍ර දේවේන්ද්‍ර කොහෙද ඉන්නේ කියලා. එයා ඉන්නේ දෙවෙනි දිව්‍ය තලයේ පළවෙනි එක චාතුම් මහා රාජික කියන දිව්‍ය තලය. දෙවෙනි එක තමයි තාවතින්සය කියන එක. මේ තවතිසා දිව්‍ය ලෝකේ තමයි එයා ඉන්නේ ඒකේ අධිපති වශයෙන්. දේවානමින්ද කියනවනේ. ඔය දෙදෙව්ලොවට අධිපති කියන්නේ මේ චාතුම් මහා රාජිකයට සහ මේ තාවතින්සයට අධිපති වශයෙන් පෙනී සිටින කෙනා තමයි දේවානන්දමින්ද කියන්නේ. ඒ කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා. ඒ পদවිය කරා ළඟා වෙන්නට අවශ්‍ය කරන ಗುಣධර්ම 7ක්. එයා කලින් ජීවිතයකදී පුරුදු කරන ලද ಗುಣධර්ම 7ක් බුදු පියාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා මේ සක්කවතපද සූත්‍රයෙන්. එතනදී එතන ගාථා වලින් මතක් කළොත් එම පින්වතුන් අහලා තියෙනවා මාතා පෙත්ති භරංජන්තු කුලේ ජෙට්ඨා පචායිනං සන්හං සකිල සම්භාසං පේසුනෙය්‍යම් පහායිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදා බිබුන්නරං තං වේ දේවා තාවතින්සා සප්පුරිසා ඉති. මෙන්න මේ ಗುಣධර්ම මෙතන ಗುಣධර්ම 7ක් තිබුණ ඔය ගාථාව ඇතුලේ ඔන්න ಗುಣධර්ම 7 සහිත කෙනා ඒ දිවිහිමෙන් පුරුදු කරගන්න කෙනා සප්පුරිසා ඉති. තවතිසා වැසි දෙවියන් සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්නවා කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ යා මේ ಗುಣධර්ම 7 පුරුදු කරගන්න පුළුවන් නම් එයා හොඳ සත්පුරුෂයෙක් වෙනවා කිව්වා. ඉතින් මෙතනත් තිබෙන්නේ අර උඩින් මතක් කරපු කරුණු වලටම අදාළ මූලික වශයෙන් සීල ප්‍රතිපදාවට අදාළ කරුණු විශාල වශයෙන් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේවා නිර්වාණය අරමුණු කරගෙන කරනකොට ඒ තුල වටිනාකම් වැඩි. ඉතින් අපි මේවා සක්‍රියක් වෙනවා. ඒ ප්‍රාර්ථනා කරගෙන නෙමෙයි අපි මේ පුරුදු කරන්නේ. අපි මෙලොව වශයෙන් හොඳ කෙනෙක් වන්නටත් ඊළඟට අපේ නිවනට මේ උපනිශ්‍රය කරගන්න පුළුවන් කියන මේ යහපත් අරමුණින් තමයි මේව දිනු කරන්නේ. දැන් මේ කරුණු පිළිබඳව අපි කොටින් විමසා බැලුවොත් ඒ කරුණු 7 අපිට කරුණු 4ක් වශයෙන් ප්‍රධාන වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මාතා පෙත්ති භරංජන්තු. මව්පියන් පෝෂණය කිරීම, රැක බලා ගැනීම කියන එක. එතකොට මේ භරති කියන වචනය ඔය තිබෙනවා මේ සූත්‍ර පිටකේ සමහර තැන්වල භරති කියන වචනේ සාමාන්‍ය අර්ථය තමයි පෝෂණය කිරීම කියන එක. එතකොට මේ මව්පියන් රැක බලා ගන්න එක දූ දරුවන්ගේ විය යුතු ඊටාම හොඳ සත්පුරුෂ ගුණාංගයක් වශයෙන් තමයි උගන්වන්නේ බුද්ධ ධර්මයේ. එතකොට මේ ගුණ ධර්මය දැන් මේ මම ඉස්සෙල්ලා මතක් කළා මේ ගුණ ධර්ම 7 අපි පුරුදු කරන්නට ඕන දිවිහිමීන්. දිවිහිමීන් කියන්නේ ජීවිත කාලෙම මේ ගුණ ධර්ම වලින් යුක්ත වෙන්නට ඕන. අන්න එහෙම ඉන්න පුළුවන් වුණොත් තමයි එහි ප්‍රතිඵලයක් වශයෙන් එයාට අර পদවිය හම්බෙන්නේ. එහෙම තමයි ධර්මය උගන්වන්නේ. එතකොට පළවෙනි එක ඉතින් පෙන්වුවේ දැන් මේ මව්පියන් පෝෂණය කිරීම. ඔය මව්පියන්ට කියන තවත් නමක් තියෙන බුදු ධර්මයේ උගන්වනවා ආහුනේය කියලා. ආහුනේය කියන එකේ තේරුම ඔය ඒ කියන්නේ සංඝයා වහන්සේගේ ගුණ හතරක් තියෙනෝනේ. ආහුනේයෝ පාහුනේයෝ කියලා ගුණ දෙකක්. එතකොට මේ ගුණ දෙකෙන් පළවෙනි එක ආහුනේය. ඒකේ තේරුම තමයි ඒ ගිහි ඇත්තු දෙන ප්‍රත්‍ය පිළිගන්න සුදුසුයි කියන අර්ථයෙන්. එතකොට ඒ වගේ මේ දූ දරුවෝ බොහොම අමාරුවෙන් උපයාස අපයා ගන්න දෙය ඒ යම් මවට පියාට පිළිගන්නවා නම් මව්පියන් එක පිළිගැනීමට සුදුසුකම් තියෙනවා. ඒකයි ආහුණේ කියලා කියන්නේ. ඒකට සුදුසුකම් තිබෙනවා. ඒ සුදුසුකම කියලා එතන පෙන්වුවේ ඒක දුන්න කියලා දූ දරුවන්ට පාඩුවක් වෙන්නේ නැහැ. අලාභයක් වෙන්නේ නැහැ. මොකද හේතුව එහි විදියට මව්පියන් පෝෂණය කිරීම තුලින් එයාට අභිවෘද්ධියක් සිද්ධ වෙනවා කියලා උගන්වන එක ධර්මතාවයක්. ඒක පෙන්වන අර මංගල කාරණා 8 මේ 38 අතරත් ඔයක තියෙනවා මාතා පිතු උපට්ඨානං කියලා. ඒ තම මංගල මුත්තමන් කියලා කියන්නේ මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණයක්. ඒ කියන්නේ දෙලොව දියුණුව ඇති වෙන කාරණයක්. ඉස්සරහට කියන කරුණු වලින් තව ටිකක් පැහැදිලි වෙයි.
එතකොට මෙන්න මේක ඒ මව්පියන් සුදුසු වන්නේ දූ දරුවන්ට මේක දුන්න කියලා එයාට අභිවෘද්ධියක්ම ඇති වෙන්නේ ඒකෙන්. යහපතක්. ඒකේ අනිත් පැත්තත් පෙන්වන්නේ පරාභව සූත්‍රයේ සහ වසල සූත්‍රයේ පෙන්වුවා. එහෙම කිසියම් කෙනෙකු තමන්ගේ මව්පියන් මෙච්චර මේ සුදුසුකම් තියෙන තමන්ගේ මව්පියන් එහෙම පෝෂණය කරන්නේ නැත්නම් මේ එයා මව්පියන් වයසට ගියන් පස්සේ නොසලකා හරිනවනම් එයා පිරිහෙන කෙනෙක් බවට පත් වෙනවා. දෙලොවෙම පිරිහෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. ඒක අර විශ්ලේෂලා කියපු විදිහට මේවා ධර්මතාවයන්. මේ බුදු පියාණන් වහන්සේ මේක කරවන්නම කියලා හිතන් කරපු එකක් නෙමෙයි, කරපු දේශනාවක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ දේශනා පිළිබඳ අපි දන්නවා. ඒ දේශනාව සකස් වුණේ බුද්ධ ධර්මයේ බුදු පියාණන් වහන්සේ මේ තමන් හදාගත් එකක් නෙමෙයි. ලෝකේ පැවැත්ම කොහොම සිද්ධ වෙන්නේ කියන ධර්ම න්‍යායන් ඔස්සේ හඳුනාගත්තා. එතකොට හඳුනාගෙන ඒක මේ ලෝක පැවැත්ම ඒ කියන්නේ අපි කියන්නේ පංච උපාදානස්කන්ධ අපේ මේ ලෝකේ නැවැත්මට බුදු පියාණන් වහන්සේ ධර්මයක් අවබෝධ කරගෙන ඒකට මාර්ගයක් කියලා දීපු එකයි කළේ. එතකොට මේවා කොයි කාලෙත් තියෙන එකක්. කිසියම් කෙනෙකු මව්පියන් මොන කාලේ බුදු පියාණන් වහන්සේ ඉන්න කාලෙත් නැති කාලෙත් ඕක කළොත් එයා බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් කවුරු වුණත් එයා මව්පියන් පෝෂණය කරනවා නම් එයා හොඳට රැක බලා ගන්නවා නම් එයාට දියුණුවක්මයි ඇති වෙන්නේ. ඒක ධර්මතාවයක්. හැබැයි ඔක අනිත් පැත්තත් එහෙමයි. එහෙම රැක බලා ගන්න නැත්නම් මේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූ සන්තෝන භරති තම්පරා භවතෝ මුකං. අර පරාභව සූත්‍රෙ පෙන්වුවේ ඒකනේ. එයා මව්පියන් පෝෂණය නොකරනවා නම් එයා පිරිහෙන කෙනෙක් වශයෙන් පෙන්වන්නේ. එයා පිරිහෙන දෙලෙම පිරිහිලා යනවා. ඊළඟට පෙන්වන්නේ එහෙම ඒ කරන්නේ නැත්නම් එයා වසලේ ඔය ගාතාවම වසල සූත්‍රෙ පෙන්වන එයා වසලෙක් වෙනවා කියලා. වසලේ කියන වචනයෙන්ම තේරෙනවනේ එයා වසලෙක්. බොහොම පහත් කුලයට අයිති කෙනෙක්. කොච්චර ධානයක් තිබුණත් කොච්චර උසස් තනතුරු දරුවත් එයා ඒ දේවල් නොකර හරිනවා නම් ඔන්න එයා හැඳුනේ බුදු ධර්ම වසලෙක් කියලා. එයා ධර්ම තනතුරු වලින් වැඩක් නැහැ. එයා අරව කරුණු මග හැරලා දානවා නම් එයා වසලෙක් වෙනවා කියලා පෙන්වනවා. ඒ කියන්නේ පිරිහිච්ච පුද්ගලෙක්. පිරිහිච්ච පුද්ගලෙක් තමයි වසලය කියන්නේ. ගුණ ධර්ම වලින් පිරිහිලා. එතකොට ඒ කාරණේ වැදගත්. ඊළඟට මව්පියන්ට කියන ඔතන ඒ සූත්‍රෙම තව මේ වචන කීපයක් තියෙනවා. මව්පියන් හඳුනන වචනය ගැන විග්‍රහ කර ගැනීම හරි වැදගත්. එකක් තමයි බ්‍රහ්මාති කියලා පෙන්වන්නේ. බ්‍රහ්මාති මාතා පිතරු. මව්පියන් බ්‍රහ්මයන්ට සමාන කරලා. ඔය බ්‍රහ්මයෝ ගැන කියනකොට බ්‍රහ්මයෝ අතහරින්න නැතිව එක දිගට පුරුදු කරන භාවනා වර්ග 4ක් තියෙනවලු. ඒ තමයි අපි දන්නවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ භාවනා වර්ග 4 අතහරින්න නැතිව වරින් වර මේව පුරුදු කරනවා. තමන්ගේ సంతානය තුල. ඒ බ්‍රහ්මයන්ගේ ලක්ෂණ. ඒ වගේ කියනවා තමන්ගේ දරුවන් කෙරෙහි මව්පියන් නිතරම මේ භාවනා 4 තමන්ගේ సంతාන තුල දියුණු කරනවා කියලා. ඒ කියන්නේ සමහරවල් මව්පියන් දන්නේත් නැහැ මේක ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි නිතරම මේ ගුණධර්ම මව්පියන් ගාව තිබෙනවා. ඒවා නිතරම දියුණු වෙන තමන්ගේ දරුවන් ගැන. මව්පියන්ට තමන්ගේ දරුවන් මව්පියෝ නිතරම දරුවන්ට මේ යහපතම අභිවෘද්ධියෙන් ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී කරනවා. සියලු මගේ දරුවා සුවපත් වේවා. එහෙම නැත්නම් වෙන වචන වලින් හරි දරුවන්ට සියලුම සෙත ශාන්තියමයි ප්‍රාර්ථනා හැම තිස්සෙම ඕක මේ ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රකාශ කරනවා. ඒක රැයක් දවාලක් කියලා නෑ. ළඟ හිටියා දුර හිටිය කියලා එකක් නෑ. හැම වෙලාවෙම කොයි මව්පියන් ගාව වුණත් ඒක අපේ බෞද්ධ විතරක් නෙමෙයි මොන හැම අම්මගේ තාත්තගේ ගාවම මේවා ක්‍රියාත්මක වෙනවා. සමහරලාට දන්නෙත් නෑ ඒ තියෙනවද කියලා. නමුත් මේ මෛත්‍රිය කියන එක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කරුණාව තමන්ගේ දරුවට මොකක් හරි කරදරයක් වෙනකොට ඒකින් ඉක්මනටම ඒකින් මිදේවා කියලා මේ කාටත් නැති බලවත් උමනාවක් ඇති කරගන්නේ තමන්ගේ මව්පියන්. තමන්ගේ දරුවට මොන හරි දෙයක් වෙනකොට අයහපතක් වෙනකොට මේ ඊට පුංචි කාලේ මැසි මදුරු කරදර ආදීන් එනකොට ඒවෙන් වළක්වලා තමන්ගේ දරුවෝ පුළුවන් තරම් ආරක්ෂා කරගන්නේ මේ කරුණාව නිසා. එතකොට මේ කරුණාව කියන එක අනුන්ගේ දුක දැකලා කම්පා වෙන ස්වභාවය. ඉතින් මේක අපේ මව්පියන් ගාව මේ උපරිමයෙන්ම තිබෙනවා කියලා දේශනා කළා. ඊළඟට පෙන්වුවේ මේ මුදිතාව කියන එක වචනේ තේරුම තමයි මේ අනුන්ගේ සම්පත් අපි අනුන්ට හරියනකොට අපිට සතුටු වෙන්න පුළුවන් ගතිය. අර අපිට අනුන්ගේ දුකක් දැකන සමහරලාවට සතුටු වෙන්න පුළුවන්. නමුත්
මේ අපිට කම්පාවක් ඇති කර ගන්න පුළුවන්. නමුත් ඒකේ කෙනෙකුට හරියනකොට ඒක ටිකක් සතුටු වෙන්න බැරි ගතියක් අපේ සාමාන්‍ය මනසේ තියෙනවා. ඉතින් නමුත් අපේ මව්පියෝ එහෙම නැහැ. මව්පියන් තමන්ගේ දරුවන්ට හරියනකොට ඒක ගැන මේ අටුවාවේ විස්තරයක් තියෙනවා. පුළුම් රොදක් 100 පාරක් පිරිසිදු ගිතෙල් දාලා ඒක මොලොක් කරොත් එම අන්නේ ඊටත් වඩා තමන්ගේ මව්පියන් තමන්ගේ දරුවන් කෙරෙහි සිත මොලොක් කරගන්නවා කියලා ප්‍රකාශ කරා. ඒ උපමාව ගැන උනත් මතක් කරලා ටිකක් සිහියට මේ මතක් කරලා ගන්න එක හොඳයි. ඒක පොඩ්ඩක් ඒක ඒ තරම් වටින එකක්. ඒ තරමටම තමන්ගේ මව්පියන්ගේ සිත මොලොක් වෙනවා කිව්වා. අර මුදිතා ගුණයෙන් තමන්ගේ දරුවන්ට මේ හැම අංශයෙන්ම හරියනකොට. ඊළඟට දරුවෝ මොනතරම් දේවල් කළත් දරුවන්ගෙන් යම් දේවල් අපේක්ෂා කරන්නේත් නැහැ. ඒ දේවල් යම් අපහසු මේ අයහපත් දේවල් කරනකොට ඒ මධ්‍යස්ථ සිතින් දරා ගැනීමේ ශක්තියක් මේ වෙන කාටවත් නැති තරමට අපේ මව්පියන්ට තිබෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එම නිසා මව්පියෝ ගාව මේ භාවනා වර්ග 4 නිරතුරුවම මනසේ ක්‍රියාත්මක වෙන බව දේශනා කළා. ඊළඟට පුබ්බාචරිය කිව්වොත් අපේ පූර්ව අපිට හැමදේම කියලා දුන්නේ. කලින් අපේ ජීවිතේ මුල් කාලේ අපි සලකා බැලුවොත් අපිට හැම දේවල්ම කියලා දෙන්නේ අපේ දෙමාපියෝ. ඊළඟට මේ පුබ්බ දේව කියලා අපි දේව කියන වචනයෙන් අපිට තේරෙනවා අපි යම්කිසි රැකවරණයක් දෙවියන්ගෙන් ඉල්ලන්නේ. හැමතිස්සෙම මොකක් හරි කරදරයක් කරන අනේ දෙවියනේ මා බලා ගන්න කියලා දෙවියන්ට අද්දේ කුසල කියන එක ස්වභාවයක් තියෙනවා. නමුත් අපේ ජීවිතේ හිටපු මුල්ම දෙවිය තමයි අපේ අම්මයි තාත්තයි. මෙන්න මේ කරුණ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා මව්පියන් මේ අර තමන්ගේ දූ දරුවන් කරන අප උපස්ථාන ඒව බාර ගන්නට මේ උපරිම සුදුසුකම් තිබෙන බව. කොහොමද අපි මව්පියන් රැක බලා ගන්නට ඕන? මුලින්ම අපි මව්පියන්ට හොඳට ගෞරව කරන්නට ඕන. ඒ ඇත්තන්ට වැඳ නමස්කාර කරන්න ඕන කියලා දේශනා කළා. ওই සූත්‍රෙම තියෙනවා. ඊළඟට පෙන්නවා මව්පියන්ට මේ ආහාර පාන ආදියෙන් ඒ වස්ත්‍රාභරණ වලින් මේ ඒව ලබා දෙන්නට පුළුවන් විදිහට ලබා දෙන්නට ඕන කියලා. ඇත්තෝ සමහරවිට මහ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට අපිට පුළුවන් විදිහට අපි ඇත්තොන්ට ඒව ලබා දෙන්නට ඕන. ඊළඟට පෙන්නවා එපමණක් නෙමෙයි මේ මව්පියන්ට ඒක අපි අර අත්පා ආදිය මේ අර සම්බාහනය කිරීම ආදී වශයෙන් ඒ ඇත්තන්ට ඒ විදිහට මේ සලකන්න කිව්වා. ඊළඟට මේ පුළුවන් නම් නැහැවීම ආදී පවා ලෙඩ වුණාන් පස්සේ වස්ත්‍ර ආදී හොදලා දීමේ ආදී දේවලුත් කරන්න කිව්වා. සූත්‍රෙම තියෙනවා ඒවා. ඊළඟට මේ පාදෝවන එක පවා කරන්න කිව්වා. ඉතින් මේ විදිහට තමන්ගේ ඔය සූත්‍රයේ තියෙන ඔය කරුණ ටික තියෙන්නේ තමන්ගේ අම්මට ආහාර පාන ආදී සංග්‍රහ කිරීම, වස්ත්‍රාභරණ වලින් ඊළඟට මේ පා දෙවීම, පා තැවීම ආදීන් මේ තෙල් ආදී ගාලා ඊළඟට මේ නැහැවීම, පා දෙවීම ආදී ඒවයින් වගේම ඒව කරනත් ඒ වගේම වන්දනාමාන ආදිය කරන්න කියලා ඔය සූත්‍රෙ පෙන්නවා. ඊළඟට ඔය මේ තව කාරණයක් මතක් කරන ඔය සිංහාලෝවා සූත්‍රයේදී එහිදී පෙන්නුවේ මව්පියන් මිය පරලෝකයන් පස්සේ පින් කරලා පින් දෙන්න කියන එක. ඒකත් යුතුයකමක් වශයෙන් පෙනෙන. ඒකට ඔන්න ඔය කියන කරුණු විදිහෙන් අපි මව්පියන් උපස්ථාන කරනකොට එයා මෙලවත් ප්‍රශංසාවට සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට ලක් වෙන බවත් පෙච්ච සග්ගේච්ච මෝදති කියලා පෙන්වුවා. පරලෝක ගිහිල්ලත් එයා බොහොම අතිශයින් සතුට වෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ කියන්නේ දිවි ලෝකගාමී වෙන්නට එයාට අවස්ථාව ලැබෙන. ඉතින් මේ ಗುಣධර්ම අපි දිවි හිමියෙන් කරන්නට ඕන. මව්පියන්ට අපි මේව කරන්නට ඕන මේ දිව්‍ය ලෝක යන නෙමෙයි. ඉතින් ඒව අපෙන් වෙන්නට ඕන දේවල් ඒක කරනකොට අපිට අභිවෘද්ධියක්මයි ඇතිවන්නේ කියන ඒ පිළිගැනීම එන්නට ඕන. තව කරුණු තියෙන ඉතින් අපි මේ අපි දැන් එදිනදා පාවිච්චි කරන සූත්‍ර වලින් කරුණු ටිකක් මතු කළේ. ඉතින් ඒ ටික කියලා අපි ඉස්සරහට තව පොඩ්ඩක් ගියොත් එම ඊළඟ දෙවෙනි කාරණේ සංහං සකිල සම්භාසම් මුදුමෙලෙක් වචන කතා කිරීම. මුදුමෙලෙක් වචන කතා කිරීම කියන එක ඊළඟ එක. වචනේ සම්බන්ධයෙන් මේ සූත්‍රයේ ගුණධර්ම තුනක් කියනවා. ඊළඟ එක තමයි කේලම් කියන එක. අනිත් එක සත්‍යවාදී වීම කියන එක. වචනේ සම්බන්ධයෙන් අපි කරුණු පොඩ්ඩක් ගොනු කරොත් එම වෙලාවේ හැටියට මේ වචනය මේ මෙතන මුදුමෙලෙක් වචනය කියන එක අපි නිකන් මේ බොහොම හිමින් කතා කරන එක නෙමෙයි. මෙතන අදහස් වන්නේ මෛත්‍රී සිතින් කියනවායි කියන එක. මොන විදිහෙන් රළු පරළු විදිහ සමහරලාට රළු පරළු විදිහ කිව්වත්
ඒක කියන්නේ මෛත්‍රී සහගත චේතනාවෙන් නම් එයාගේ වචනය බුදු ධර්මයේ හැටියට මුදු මිලෙක් වචනයක්. ඔක තේරුම් ගන්න උදාහරණයක් කිව්වොත් දැන් කිසියම් කෙනෙකු මේ යමක් තේරෙන්නේ නැති ළමයට අවඩක් කිරීමේ අදහසින් එයාගේ හිස අත ගාලා එන්න පුතේ කියලා එහෙම හිත අත ගාලා ළඟට කතා කරලා එයාට විස සහිත ආහාර ටිකක් දුන්න මේක අනුභව කරන්න කියලා අර ළමයට ඒ විදිහට මුදුමෙලෙක් බසින් එයා කතා කළත් එයා බොහොම අපකාරයක් කරන එක බුදු ධර්මයේ බොහොම පරුස වචනයක්. සමහරලාට අපේ මව්පියෝ අපිට බොහොම රළුපරළු වචනේ සමහරලාට පහර දීලා පවා අවවාද කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් අපිට සමහරලාට හිතෙනවා මේ මව්පියෝ බොහොම අපිට හිරිහැර කරනවා ආදි වශයෙන් කියලා. අපිට බොහොම මේ අවඩ කරනවා කියලා. නමුත් ඒ ඇත්තෝන්ගේ අභ්‍යන්තරික සිතුවිල්ල ගැන අපි හොයලා බැලුවොත් ඒ ඇත්තෝ අපිට තියෙන මෛත්‍රිය නිසාම ඒක කරලා තියෙන්නේ. එතකොට මේ මෛත්‍රී සහගත මේ වචනය මේ මෛත්‍රී සහගත නිසා මේ එතකොට මෛත්‍රී සහගතව කතා කිරීම තමයි එතනදී මේ මුදුමෙලෙක් වචන කතා කිරීම කියලා පෙන්වුවේ. මට ඊට කලින් එකක් කරුණක් මග ඇරුණා. ඒක තමයි මේ අර මව්පියන් රැක බලා ගන්න වගේම මෙතනදී වැඩිහිටියන්ට මේ ගරු කිරීමත් පවුලේ ඉන්න වැඩිහිටියන්ට ඊළඟට අපි අසුරු කරන ගුරුවරු වැඩිහිටියන්ට මේ ගෞරව ප්‍රස්ථාන කිරීමත් මෙහිදී ඒවත් දිවිහිමියෙන් පුරුදු කර ගැනීමත් සත්පුරුෂයන්ගේ ගුණ ධර්මයක් කියලා අර ශක්‍රවතපද සූත්‍රයේදී පෙන්වුවා. ඒ කියන්නේ විස්තර ගොඩක් කතා කරන්න වෙලාව නොවේ. ඊළඟට අර දැන් තුන්වෙනි එක තමයි මුදුමෙලෙක් වචන කතා කිරීම. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි කතා කරන වචන, අපි කියන වචන මේ මෛත්‍රී සහගත සිතින්ද කියන්නේ කියන එක ගැන සලකා බැලීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ වගේ වචන දිවිහිමියම මේක දවස් දෙකක් නම් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මේක හැමදාම පුරුදු කරගන්න එක ටිකක් අමාරුයි. හිතලම හදා ගන්න ඕන දේවල්. අමාරු කිව්වට කාලයක් පුරුදු වුණාට පස්සේ ගාණක් නැහැ. මේක නිතරම Tamanට පුරුද්දට එන දෙයක් වෙනවා. ඊළඟට පෙන්න පේසුනෙයම් පහයි නම් මේ කේලම් බස් වලින් ඈත් වෙලා වාසය කිරීම. අද මුළු මහත් සමාජයේම විශේෂයෙන් ඔය මාධ්‍ය ලෝකය ඔය හැම තැනම ඔය ටීවී වලින් රේඩියෝ වලින් අනිකුත් මාධ්‍යයන් හරහා විශාල වශයෙන් ඔය කේලම් තමයි බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ. අසවල් තැන වෙච්ච දේවල් මේ මාධ්‍යෙන් යන්නේ. ඉතින් ඒ ඇත්තෝ ඒ රූපත් පෙන්නලා ඒවත් කරහන් පස්සේ ලෝකෙ මේ නිසා මේ කේලම් නිසාද ලෝකේ විශාල ප්‍රශ්න තෝගයක් ඇති වෙලා තියෙනවා. සමහරවිට අපිත් ඔය ඒවම නිතරම ආශ්‍රය කරනවා නම් අපිත් මේ නොදැනුවත්වම පිල් වලට බෙදිලා එය බැන කොටා ගැනීම ආදි වශයෙන් ඒවට අපිවත් යොමු වෙලා ඉන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් අර අසත්පුරුෂ ආශ්‍රය නිසා. එතකොට මෙන්න මේ කේලම්බස් අපිට ලෝකේ එහෙම හදන්න එහෙම පුළුවන් කමක් නැහැ. ලෝකේ හැම කෙනාම අපි පුද්ගලිකව හැදුනොත් ඒක වටිනවා. ඉතින් අපි ඒක නිසා අප කේලම්බස් වලින් ඈත් වෙලා වාසය කරන්නට ඕන. අනුන්ගේ දේවල් අප එහෙම මේ අනුන්ට අපකාර කිරීම අදහසින් වෙන අයත් එක්ක ඒ කෙනෙක්ගේ චරිතය ඝාතනය කිරීම ආදී වශයෙන් අපි කේලම්බස් කෙනෙක් ගන්න මොකද්ද කියලා දන්න ඕනේ. ඒවෙන් ඈත් වෙලා වාසය කරන්නට ඕනේ. ඒක ඊටාම හොඳ ගුණ ධර්මයක්, හොඳ සත්පුරුෂගේ ලක්ෂණයක් කියලා ඉගෙනුවේ. ඊළඟට දානය. පස්වෙනි එක තමයි මච්චේර විනයේ යුත්තං. මසුරු මල මැඩගෙන පරිත්‍යාගය පුරුදු කිරීම. එතන වචන දෙයක් වෙනවා පයත පානීය සහ යාච යෝගී කියලා. පයත පානීය කියන්නේ නිතරම සත්තු මරණ කෙනාට කියනවා ළමං ලෝහිත පානීය කියලා. කියන්නේ පානීය කියන අද්දෙක් කියන එකයි. මේ ලේ තැවරෙච්ච අත් වලින් නිතරම සතෙක් මරන්න බලාගෙන ඉන්නේ. ඒ වගේ මේ දන් දෙන්න පුරුදු වෙච්ච කෙනා නිතරම දානයක් දෙන්නේ කොයි වෙලාවෙද කොහොමද කියකි හිත ඉන්නේ. ඉතින් අන්න ඒක හොඳ දෙයක්. මේ පයත පානීය අද්දෙක හොදගෙන ඉන්නේ දන් දෙන්න බලාගෙන ඉන්නේ. ඊළඟට පෙන්නුවේ යාච යෝගී. යාච යෝග කියන. ඇත්තටම මේ යාචකයන්ට ඉල්ලන්න සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. යාචකයන්ට ඉල්ලන්න සුදුසු කෙනෙක් වෙනවා. ඒකත් හොඳ දෙයක්. එතකොට එතනින් මම වතන වෙන කාරණයක් මේ මතක් කරලා ගියොත් පොඩ්ඩක් වෙලාව නැති නිසා මේ වච්චගොත්ත කියන බමුණෙක් දවසක් බුදු පියාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මතක් කළා ඔබ වහන්සේට මෙන්න වගේ චෝදනාවක් තියෙන මේක ඇත්තද කියලා. මොකද්ද චෝදනාව? මේ ඔබ වහන්සේ කියනවලු මේ අපිටම ගෙනල්ලා දෙන්න, අපේ ශ්‍රාවකයන්ටම ගෙනල්ලා දෙන්න, වෙන කාටවත් දෙන්න යන්න එපා කියලා එකක්. එතකොට එහෙම කතාවක් ඔබ වහන්සේ කිව්වද කියලා ඇහුවා.
ඊට පස්සේ බුදු පියාණන් වහන්සේගේ එහෙම කෙනෙක් කියනවනම් මං ගැන ඒක වැරදි චෝදනාවක්. මොකද හේතුව මම මම මගේ ධර්ම ප්‍රකාශ කරන්නේ දානය සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකු Tamanගේ ඉඳුල් භාජනය ආහාර වළඳලා ඉතුරු වෙච්ච ඉඳුල් භාජනය හරි ඒකේ ඉතුරු වෙන ඉඳුල් ටික හරි කිසියම් සතෙකු යැපේවා මේ කියලා හිතාගෙන දාන චේතනාවෙන් මේ අනුකම්පා චේතනාවෙන් ওই ගවරවලකට හරි මේ කුණු කාණුවක හරි ඉන්න කුඩා සත්තුන්ට හරි අනුභව කරලා ඒකෙන් ජීවත් වේවා කියන හැඟීමෙන් දාන්න පුළුවන් නම් ඒකින් පවා පින් සිද්ධ වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. නමුත් එහිදී තව ප්‍රකාශයක් කළා. නමුත් සිල්වතාටම දෙන දාණය තමයි බුදු පියාණන් වහන්සේ අවධාරණයෙන් කිව්වා දේශනා කළා මේකෙන් මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. සිල්වතාටම දෙන පරිත්‍යාගය. එතකොට කාට දුන්නත් ඒ කෙනාගේ හැටියට ප්‍රතිග්‍රාහක හැටියට අපිට පින් සිද්ධ වෙනවා. ඒක නිසා පරිත්‍යාගය කියන එක පුරුදු කරගන්න එක වටිනවා. ඊළඟට මේ ගැන තියෙන වචන පහක් මම ඉක්මනට මතක් කරන්න කැමතියි. මේ දානි සම්බන්ධයෙන් අපිට හිතේ තියාගන්න ඕන කරුණු පහක්. ඔය අනේ පිළිසුතුමා දුප්පත් වෙලා ඉන්න කාලෙදී දන් දුන්නේ කාඩි හොදී බතුයි. ඒක බොහොම පහත් පෙළේ දානයක්. හැබැයි මෙතුමා මේක නිතරම පුරුදු කළා. හැබැයි දවසක් බුදු පියාණන් වහන්සේ අහුවන් පස්සේ කිව්වා බොහොම දුකින් කිව්වා මේ බොහොම වගේ දෙයක් දෙන්නේ කියලා. එතකොට කිව්වා එහෙම මේ ප්‍රණීත දෙයක් හරි බොහොම මේ පහත් පෙළේ ආහාර වේලක් හරි දෙනවනම් ඒක දෙන්නේ ගෞරවයෙන් නම් චිත්තීකත්ව වචන පහ මේකයි ගෞරවයෙන් නම් දෙන්නේ. ඊළඟට සහත්තා දේති තමන්ගේ අද්දකින්ම දෙනවනම් සක්කච්ඡන් එතන ඊළඟ එක තමයි සක්කච්ඡන් සකසලා තමන් ගාව තියෙන මොන දේ වුණත් හොඳට සකස් කරලා බොහොම ගෞරවයෙන් තමන්ගේ දෑතින් දෙනවනම් ඊළඟ එක තමයි ඒ දෙන දෙය නිතරම දෙනවා. දවසක් දෙකක් දෙන එක නෙමෙයි නිතරම හැමදාම පුරුදු කරන්න බලනවා. ඒක දෙනවනම් ඊළඟට පෙන්වුවා කම්පල අදහගෙන දෙනවනම් ඔන්න ඔයගේ ලක්ෂණ වලින් යුක්තව මේක දෙනවනම් ඒක ඒ තුලින් උසස් ආනිසංස පක්ෂ ලැබෙන බව දේශනා කළා. ඒකට දානයක් දෙනකොට මේ මොන දේ දුන්නත් මොන දේ කියන්නේ හොඳ මේ ශරීර සෞඛ්‍ය මේ හිත කර දෙයක් දෙන්නට ඕන මත්පැන් ආදියම දෙන එක අනුමත කරන්නේ නැහැ නේ. එතකොට එහෙම දෙයක් දෙනකොට මේ හොඳට සකස් කරලා ගෞරවයෙන් තමන්ගේ අද්දකින්ම මේ කම්පල අදහගෙන දෙන්නට ඕනේ. එහෙම දෙන එකත් අපි හැමදාම ඒක ප්‍රතිපදාවක් නෙපෙන්නේ දාන ප්‍රතිපදාව. දාන ප්‍රතිපත්තිය. ප්‍රතිපදාවක් කියන්නේ මාර්ගයක් කියන එකයි. හිත දියුණු කරන්න තියෙන මාර්ගයක්. එතකොට හිත දියුණු කරන්න තියෙන මාර්ගයේ එක දවසක් ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට ඒක තුල නැවත නැවතත් මේ පුරුදු කරන්නට ඕන. එතකොට ඒක පුරුදු කරනකොට තමයි හිත ටික ටික දියුණු වෙන්නේ. එතකොට ඒක නිතර පුරුදු කරගන්න කියලා පෙන්වන්න ඔය කරන කරුණු ටික අපිට දැන් කොටින් මේ අවස්ථාවේ දානය ගැන සම්බන්ධයෙන් මතක් කරන්න පුළුවන්. ඉතින් මේ දානය කියන එකත් පරිත්‍යාගය කියන එකත් සත්පුරුෂයන්ගාතන ගුණ ධර්මයක්. ඒකත් දිවිහිමෙන් ජීවිත කාලේ පුරාම පුරුදු කරගන්න කියලා පෙන්වනවා. ඊළඟට සත්‍යං 6 වෙනි කාරණේ මේ හොඳ සත්‍යවාදී කෙනෙක් වෙන්නට ඕනේ. අද අපි මේ වචනය සම්බන්ධයෙන් විශාල වශයෙන් ගණන් ගන්නෑ. අපි ඒක ඇත්තට ගණන් ගන්න බැරි මට්ටමකටපත් වෙලා තියෙනවා. අපි ඒක බොරුවක් කියන්නේ කිසිම කෙනෙක් පැකිලෙන්නේ නැහැ. නමුත් කෙනෙක්ගේ පුදුමාකාර විදිහට ආධ්‍යාත්මය පිරිහෙවන්න තියෙන දෙයක් තමයි මේ විදිහට මේ වචනේ අසංවර වීම. කෙනෙක්ගේ සතිය, ඒ සමාධිය, මේ හිතේ තියෙන එකඟ බව, ඒ සැහැල්ලු බව පුදුමාකාර විදිහට අවුල් කරන එකක් තමයි ඔය මේ වචනය අපි අනිසි විදිහට වචන භාවිත කරන්නේ යෑම. ඒකින් පුදුම විදිහට මනස කෙලසීමක් වෙනවා. අපිට ඒක පුරුදු නැති නිසා අපි ගොඩක් වෙලාවට ඒක ආධ්‍යාත්මික දියුණු කරන්න උත්සාහවත් වෙන්නේ නැති නිසා මේකේ ඒ දේ පේන්නේ නැහැ. නමුත් මේක බුදු පියාණන් වහන්සේලා වගේ මනස උසස්ම විදිහට දියුණු කරපු උත්තමයෝ මේක දැක්ක මේකේ තියෙන හානිකර ස්වභාවය. ඒක නිසායි නිතරම මේ වචනයේ තිබෙන මේ හානිකර ස්වභාවය ඒකේ සීමාවන් පැනෙන්නේ නැහැ මේ කතා කරන්න එපා කියලා. නමුත් එහි නිතරම හොඳ දේවල් කතා කරන්න, සත්‍යවාදී වීම, සුදුසු කාලයේ බල්ල කතා කිරීම ආදී වශයෙන් ගුණාංග පෙන්වනවා. එතනදී වචන පතයන් 5ක් ඉගෙනුවා. මේකේ තියෙන අබේරාජ කියන සූත්‍රයේ. එතකොට ඒ සූත්‍රයේ වචන පතයන් 5ක් තියෙනවා. එකක් තමයි තථාගතයන් වහන්සේලා දේශනා කරන මේ වචන ගැනයි මේ කිව්වේ. එතකොට එකක් තියෙන මේ ලෝකේ තියෙන සමහර මිනිස්සු කතා කරන වචනයක් තියෙනවා අභූතයි. ඒ කියන්නේ වෙලා නැහැ. අභූතය කියන්නේ වෙලා නැහැ කියන එකයි. අතත්‍යය කියන මේක සත්‍ය නෑ. ඒ කියන්නේ අර බොරුවක් කියන එක තහවුරු කළා. වචන දෙකෙන්ම. අභූතයි අසත්‍යයි කියන එක. එතකොට ඒක වෙලත් නෑ. ඒක සත්‍යයක් නෙවෙයි. ඊළඟට අනත්ත් සංහිතය කිව්ව කියලා වැඩකුත් නෑ. ඒක සමහරලාට ඒක අනර්ථයක් වෙන්න පුළුවන්. ඒක අහන කෙනාට අප්‍රියමනාපයි.
ඒ වගේ වචන තථාගතවරු දේශනා කරන්නේ නැහැ කියලා දේශනා කළා. ඒක තමයි පළවෙනි වචන පතේ. ලෝකේ තියෙන වචන. එතකොට මේ ලෝකෙ මිනිස්සු කතා කරන පළවෙනි වචන පේලිය තමයි අභූතයි, අසත්‍යයි, ඊළඟට අනර්ථ සංහිතයි, අප්‍රියමනාපයි. ඒව මිනිස්සු සාමාන්‍යයෙන් අපි නම් ගණන් ගන්න නැහැ නේ කතා කරන ඕන දෙයක්. එතකොට ඒ වගේ වචන අපි සැලකිල්ලෙන් ඒව අපි හදා ගන්නට ඕනේ. ඒ වගේ දෙයක්ද මම කියන්නේ යන්නේ කියලා. ඒ වගේ අපි අපේ බුද්ධ ආදී උත්තම සත්පුරුෂ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඊළඟ එක තමයි හැබැයි ඒක බුහුතයි. ඒ කියන්නේ ඒක වෙලා තියෙනවා. සත්‍යයි. ඒ වගේම බුහුතයි කියන්නේ වෙලා තියෙන සත්‍යයි. ඊළඟට හැබැයි ඕක කිව්ව කියලා වැඩන්නේ අනර්ථ සංහිතයි. කිව්වොත් එimhe සමහරවිට අනර්ථයක් වෙන්න පුළුවන්. අහන කෙනාටත් සමහරවිට කියන කෙනාටත් අනර්ථයක් වෙන්න පුළුවන්. අහන කෙනාටත් අප්‍රියමනාපයි. ප්‍රියතාවයක් නැහැ. එතකොට මේ වගේ වචන තථාගතවරු දේශනා කරන්නේ නැහැ කියලා දේශනා කළා. ඊළඟට සමහර වචන තියෙනවා මේ බුහුතයි, ඒ වගේම සත්‍යයි, අර්ථ සංහිතයි, හැබැයි අහනකොට අප්‍රියමනාපයි. අන්න ඒ වගේ වචන සුදුසු කාලේ බලලා දේශනා කරනවා පුළුවන්. ඊළඟ තව જાතියක් තියෙනවා අභූතයි, අසත්‍යයි, ඊළඟට මේ අනර්ථ සංහිතයි, හැබැයි අහන කෙනාට හරි මිහිරි වගේ වචන අහන්න. ඒ වගේ වචනත් දේශනා කරන්නේ නැහැ කිව්වා. ඊළඟට තවත් වචන જાතියක් තියෙනවා භූතයි, සත්‍යයි, අර්ථ සංහිතයි කියන කෙනාට වැඩදායි වෙනවා. ඒක අහන කෙනාටත් එක්කම ඊළඟට ප්‍රියමනාපයි. ඒ වගේ වචන බුදු පියාණන් වහන්සේත් ඒවත් මේ නිසි කාලෙදී ප්‍රකාශ කරනවා කියලා දේශනා කළා. ඉතින් ඔන්න අපිට අපි කොහොමද මොන වගේ වචනයක්ද කතා කරන්න ඕන කියන එක ගැන යම් දල අදහසක් අපිට ලබා ගන්න පුළුවන් මේකෙන් අපි බුද්ධ ධර්මයට අනුව ජීවත් වෙනවා නම්. එතකොට ඔන්න සත්පුරුෂයේ ලක්ෂණ මුසාවාදයෙන් ඈත් වෙලා සත්‍යවාදී වෙන්නට මේ වචනත් මේ හරි සුදුසු කාලේ බලලා මෛත්‍රී සහගසිතින් ප්‍රකාශ කරනවා කියන හැඟීම ඇති කර ගන්නට ඕන. ඊළඟට අවසාන ගුණාංගය තමයි ක්‍රෝධං. මේ ක්‍රෝධය විමුන්නරං කියලා පෙන්වන්නේ ඒක මේ ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙනවා. Tamanට ඇති වෙන තරහව ඉක්මනට පාලනය කරගන්න හැටි වෙනවා. මෙන්න මේ ගැන මම කොටින් ඉක්මනටම කියලා මේ කතාව අවසන් කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රෝධය අපි දන්නවා අපිට ඇති වුණොත් එම අපේ මනස වියවුල් වෙන එකක් මේක. එතකොට උපමාවක් කිව්වා තථාගතයන් වහන්සේ කිසියම් කෙනෙකු රථයක් එලවන් යනවා නම් රථයෙන් මාර්ගයෙන් එළියට ගියොත් එම ඒ දක්ෂ රථාචාර්ය ඉක්මනට මාර්ගයට ඒ රථය ආය හරවලා ගන්නවා වගේ ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ సంతානය තුල ඇති වුණොත් එම එයා දක්ෂ කෙනා මේ ඉක්මනට හරවලා මේ හරි විදිහට ඒක පාලනය කරගන්නවා කිව්වා. මොකද හේතුව අපි දැනගන්නට අන්න උපමාව බලන්න හරි රථයක් මාර්ගයෙන් පිට යනවා වගේ. අපි තරහ ඇති වුණා කියන්නේ අපි ඔන්න මේ මාර්ගයෙන් පිට පැන්නා කියලා හිතන්න ඕන. අපි මාර්ගෙ නෙමෙයි යන්නේ. අපි එතකොට මාර්ගෙන් පිට පැන්නා කියන්නේ වාහනයක්. අපි දන්නවා එකකින් කොච්චර දෙයක් වෙන්න පුළුවන්ද කියලා. කොච්චර අපරාධයක් වෙන්න පුළුවන්ද එකකින් කියලා. ඒ වගේ අපේ එහෙම මාර්ගෙන් පිට ගියොත් එම අපේ ජීවිතේට ලොකු අවඩදායක දේවල් වෙන්න පුළුවන්. අන්න උපමාවෙන් මතක තියාගන්න ඕන. තරහ ගියොත් එම හිතන්න ඕනේ ඔන්න මම දැන් ට්‍රැක් එක පැන්න කියලා. එතකොට ඒක එහෙම හිතලා ටික්මන්ටම පාලනය කරගන්න බලන්නට ඕන. ඊළඟට පෙන්නවා හරියට මේ සර්පයෙක් ගැහුවා වගේ කියලා. දැන් විශේෂයිස සර්පයෙක් ගැහුවොත් තමයි මොකද්ද කරන්නේ? අපි හැමදේම නවත්තලා එක්මන්ට ගිහිල්ලා බෙදෙක් හම්බෙලා මේක හොඳ කරගන්න බලන්නේ. ඒ වගේ අපිට තරහ ඇති වුණොත් හරියට හිතන්න කිව්ව හරියට සර්පයෙක් ගැහුවා වගේ කියලා. විශේෂයි සර්පයෙක් ගැහුවා ඔක්කොම නවත්තලා එක්මන්ට මේක පාලනය කරගන්න බලන්න ඕනේ. මොකද අපි මේ තරහ ගියපු හැම වෙලාවෙම අපි ඉන්නේ හොඳ සිහියෙන් නෙමෙයි. අපේ බුද්ධිය විකෘති කරන එකක්. ඊළඟට පෙන්නවා කිසියම් කෙනෙකු තරහව ඇති වෙලා Tamanට කිසියම් කෙනෙකු බැන වදිනකොට සමහරලාට පහර දෙන්න යනකොට ඒවට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳ ගුණ ධර්මයක් කියලා. එහෙම කිසියම් කෙනෙකුට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ඒවා නිසල්මනේ අවබෝධයෙන් විඳ දරා ගන්න පුළුවන් නම් කියන්නේ මේ ගහන්න ගුටි ගන්න කෙනෙක් නෙමෙයි අපිවට මේ ප්‍රතිඋත්තර සපයන්න යන්නේ නැහැ. එතකොට එහෙම නොගෙහින් ඉන්න පුළුවන් නම් අන්න එයා හරියට නිවන් දැක්කේ නැතත් එයා නිවන ලැබුවා වගේ කිව්වා. ඒ තරම් සංසිඳීමකටපත් වෙනවා. ඒ තරම් එයා දුක් වලින් මිදීමක් සිද්ධ කර ගන්නවා කිව්වා.
තමන්ට ලැබෙන්න තියෙන දුකත් අනාගතයේ ඇති වෙන්න තියෙන දුකත් ඒ එයා සංසිඳව ගන්නවා කියලා ප්‍රකාශ කළා. හරි නිවන් දැක්ක වගේ කිව්වා. අන්නේ විදිහට ප්‍රතික්‍රියා නොදක්ව ඉන්න පුළුවන්. ඒක උපමාවක් වල හරි ලස්සන උපමාවක්. තඹ භාජනයක් මේ අපි කියන්නේ තඹ භාජනයක් තියෙනවා. ඒක ගැහුවන් පස්සේ මේ මන්ට දෝංකාර දෙනවා. නමුත් හැබැයි ඕකේ කට කැඩිලා නම් ඒක පුපුරලා නම් ඒකේ දෝංකාරය එන්නේ නැහැ. අන්නේ වගේ කිව්වා. අපිට කවුරු හරි කෙනෙක් බැනලා අපිට ඒ විදිහට අපි ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් එකට කරන්න ගියොත් පලිගන්න කියලා ගියත් අපි හරියට නිකන් අර තඹ භාජන ගහම දෝංකාර දෙන්නේ. ඒක තප්පර ගානක් තියෙනවා. අන්නේ වගේ එහෙම ගියොත් ලොකු විනාශයකට අපි මඟ හදා ගන්නවා. නමුත් අර හරියට මේ කට කැඩිච්ච කට පුපුරපු තඹ භාජනයක් වගේ වෙන්න කිව්වා. කොහොම බලන්න කොච්චර හොඳද කියලා. එතකොට අපි ඒකෙන් නිසල්මන් වෙනවා. අපි නිසල්මන් වෙන්න බලනවා. එතකොට අර මුල ක්‍රෝධය ගැන තව කොමාවක් කිව්වා මුල විසයි අග රසයි කියලා. මුල විසයි හැබැයි අග රස අපිට පලි ගන්න ඕන කියලා ආසාවක් ඇති වෙන හිතේ. අසවල අපිට අරඩ කරපු කෙනාට අපිට බොහොම කැමැති ඔක දිහා බලන් ඉන්න කටට වෙන විපත් බලන් ඉන්න. ඉතින් යන්න අග රසයි හැබැයි මුල විසයි. මුල විසයි කියලා දැන් අපි ක්‍රෝධ හිතක් ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් විශාල අවඩක් වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රෝධය අපි ඒක නිසා ඒකේ තියෙන ආදීනෝ තේරුම් අරගෙන මෛත්‍රී කරලා ඊළ පස්සේ අරමුණු වෙනස් කරලා දැන් ඒවට මේ වෙලාව නෙමෙයි ඒක කියලා දෙන්න. ඉතින් ඒක නිසා ක්‍රෝධය කොහොම හරි පාලනය කරගන්නට ඕන. ක්‍රෝධය පාලනය කරගත්තොත් ඒක දිවිහිමියෙන් ඒ විදිහට අපි ක්‍රෝධ නොකරගෙන ඉන්න පුළුවන් නම් ඒක අර හොඳ සත්පුරුෂය ගාදෙන ගුණ ධර්මයක් කියලා දේශනා කළා. ඒකම ඒවයි මේ කියපු ගුණ ධර්ම 7න් ඒක දිවිහිමියෙන් පුරුදු කරගන්න පුළුවන් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් යාට ශක්‍ර පදවිය ලැබෙනවා කියලා ප්‍රකාශ කළා. තවත් විදිහකින් මේක ගැන හොඳට ගැඹුරින් ඔසල බැලුවොත් මෙතන ගොඩාක්ම තියෙන සීල ප්‍රතිපදාවට අදාළ කරුණු. ඒකම ක්‍රෝධය පාලනය කිරීම වශයෙන් අපි භාවනා සමතයට විපස්සනාට යොමු වෙන්න පුළුවන් නම් ඒ අපිට සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අදාළ කරුණු මේකට ගොනු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කරුණු පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන මේ හොඳ සත්පුරුෂය ගාව තියෙන මේ ගුණ ධර්ම ඇති කරගෙන තවත් හොඳ ඥානවන්ත කෙනෙකු, හොඳ පින්වන්ත කෙනෙකු, සිල්වන්ත කෙනෙකු වෙන්නට අපේ පින්වත් පිරිස අදහස් ගන්නෝ නම් ඒක තමයි මේ ධර්ම දේශනා පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට අදහස් ගන්නට ඉතින් මේ විදිහට මේ ධර්ම දේශනාවට අහුම්කන් දීලා මේ කොටින් කියපු දේශනාවට අහුම්කන් දීලා විස්තර කරපු මේ රැස් කරගත්තු සියලුම පින් කුසල් අද පින්වතුන් අර මුලින් නම් සඳහන් කරන ලද පරිදි Tamanගේ නමින් මිය පරලොව සැපත් වෙච්ච සියලුම ඥාතීහු දෙමාපිය ආදී ඒ සියලුම ඥාතීහු රණවිරුවන් ඒකම කොරෝනා වසංගතයෙන් මිය ගිය අයත් අතුළු කොට ඇති. මේ පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා යම් කිසි දුකකටපත් වෙලා ඉන්නෝ නම් දුක් වලින් අත මිදෙත්වා. සැපවත් වේවා කියන හැඟීමෙන් ගාතාව කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මේ හැම හැටියටම රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් පින්කම්හි දායකත්වයේ බාරගෙන කටයුතු කරන හැමෝටමත් ඒ පවුල් වල හැමෝටමත් මේට සවන් දීලා ඒ සහසම්බන්ධ වෙච්ච හැමෝටමත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙච්ච හැමෝටම සියලුම නිදුක් නිරෝගී සම්පත්තීන් දිගාසිරි සම්පත්තීන් පිණිස මෙලෝ වශයෙන් සියලුම පින් කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒකම හැමෝගෙම පරලොව ජීවිත වාසනාවන්ත වේවා සුගතිගාමී වේවා. හැකිතාක් ඉක්මනින් සංසාර දුක්ඛයෙන් අත මිදී ලබන නිර්වාණ සම්පත්තිය පිණිසත් මේ පින් කුසල් හේතුපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සෙතුං වන්දෙතුං වරං සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.